ශ්‍රී ලංකාවට ඩොලර් එහෙම ඕන කාලයක් නෙමේක නේද? දැන් අපේ ඩොලර් සංචිත අඩු වෙලා නැත්තට නැති වෙලා යනවා. අන්න ඒක හින්දා තමයි ඉතින් පෙට්‍රල් පෝලින්, ඩීසල් පෝලින්, ගෑස් පෝලින්, අර පෝලින් මේ පෝලිමට එන්නේ. මේ සියල්ල වෙලා දැන් ලංකාව බංකොලොත් රටක් කියන කාරණාව ඉතාම පැහැදිලි තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපේ රටට චාමික් කිව්වා වගේ ඩොලර් හිගතාවයක් තියෙනවා. ඉතින් ලංකාවට ඩොලර් මෙච්චර කාලයක් මේ විදේශ විනිමය ඉපයුණු විදිහ දැන් වැලකිලාද? එහෙම නැත්නම් අපිට මේ නව මාර්ග සකසා ගන්න බැරිද? ඒ වගේම මෙච්චර කාලයක් ලංකාවට මුදල් ගෙන්නපු මාර්ග අපේ සමහර ආයතන නිලධාරීන්ගේ තියෙන අකාර්යක්ෂමතාවය නිසා ඇහිරිලා තියෙනවා කියන කාරණාවයි මේ කියන්නේ යන්නේ. එතකොට ලංකාවට ලේසියෙන්ම ඩොලර් ගේන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ විදේශ ශ්‍රමිකයෝ නේද? එතකොට විශේෂයෙන්ම විදේශ ශ්‍රමිකයෝ ගත්තට පස්සේ මැද පෙරදිග කලාපයේ තමයි වැඩිපුරම ඉන්නේ. කොහොම නමුත් ඊට අමතරව කොරියාව කියන රට විශේෂ තැනක් ගන්නවා මේ විදේශ ශ්‍රමිකයන්ගේ කාරණාත් එක්ක. දැන් වසර කිහිපයක් තිස්සේ ලංකාවෙන් කොරියානු රටට රැකියා අවස්ථාවන් සඳහා යැවීම ඉතාම ජනප්‍රිය සහ ලංකාවට ප්‍රධාන වශයෙන් ආදායම ලැබිච්ච මාර්ගයක් බවට පත් වෙලා තිබුණා. ඒ රටවල් දෙක දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර 2004 දී මේ ගිවිසුම් ගත වුණේ මේ රැකියාවලට. දැන් එතකොට කොරියානු රටේ මේ මෑතකදී එකතු වුණා ලාओසය ඒ 16 වෙනි රට විදිහට. ඉතින් එතනදී ශ්‍රී ලංකාව 4 වෙනියට 5 වෙනියට වගේ එකතු වුණේ ඔය රැකියා කෝටාවට දකුණු කොරියාවේ. ශ්‍රී ලංකාවේ ඒ සේවකයෝ සෑහෙන්න කොරියාවේ හිත දිනා ගනිමින් වැඩ කරලා තියෙනවා. ඒක ඊටම සතුටුදායකයි. මොකද දැන් එක්කෙනෙක් දෙන්නෙක් මුලින් ගිය ආයතන වලට ඔවුන් හොඳට වැඩ කරාම නැවත ශ්‍රී ලාංකිකයන්ගේ පැත්තට අවධානය යොමු වෙලා තිබෙනවා මේ තාක් කාලයක්. එතකොට අන්න ඒක ලංකාවට හොඳයි. හැබැයි දැන් තියෙන වැඩේ වෙනයි. ඔව්. චාමික දැන් මැද පෙරදිග වගේ රටවල් වලට නුපුහුණු කාන්තා ශ්‍රමිකයන් යවමින් තිබුණේ. නමුත් එතකොට ඒ තුල ලංකාවේ ආර්ථිකයට ලැබෙන දායකත්වය මේ පුහුණු පිරිමි ශ්‍රමිකයෙක් යවනවට වඩා අවම මට්ටමක තිබුණා වගේම ලංකාව තුල විවිධ සමාජීය ප්‍රශ්න නිර්මාණය කරන්න මේ කාරණා හේතු වුණා. ඒ නිසා දිගින් දිගටම කතා කළා මේ කාන්තා නුපුහුණු ගෘහ සේවිකාවන් විදිහට යවනවට වඩා පුහුණු ශ්‍රමිකයින්ව ඉහළ ආදායම් ලබා ගන්න පුළුවන් දියුණු රටවල් වලට ශ්‍රී ලාංකිකයෝ සේවය පිණිස යවුවොත් එහෙම අපිට ඒ ආදායම ඊටාම ඉහළ මට්ටමට නංවා ගන්න පුළුවන් වෙයි කියන කාරණාවට හොඳ සාධකයක් හොඳ සම්බන්ධතාවයක් තමයි ඔය චාමික කිව්වා වගේ 2004 අවුරුද්දේදී ශ්‍රී ලංකාව සහ කොරියානු රජයත් එක්ක මේ ඒකාබද්ධ එකඟතාවගේ විසුමකට ඇවිල්ලා ශ්‍රී ලංකානු සේවකින් මේ රටට ගෙන්වාගෙන අවුරුදු 5ක් කාල සීමාවක රැකියාවක් ලබා දීලා අති විශාල මුදල් ධනස්කන්ධයක් අපේ ලංකාවට ගෙන ඒමේ මාර්ගයක් බවට පත් වෙලා තිබුණා. ඔව් එතකොට දැන් මේ කියන කොරියාවට යන එකේ කොටස් 3ක් ඒ කියන්නේ කැටගරි 3ක් තිබෙනවා. ඒක පැහැදිලිව ඔබට කියන්න අවශ්‍යයි. රටට කියන්න අවශ්‍යයි. මේක හරියටම දැනුවත් කරන්න අවශ්‍යයිනේ. එතකොට මේකේ E9 වීසා කියලා එකක් තිබෙනවා. ඒ කියන්නේ කම්කරු ශාස්ත්‍රයේ තමයි ඔවුන් කටයුතු කරන්නේ. විශේෂයෙන්ම එයින් 80%ක් කර්මාන්ත ශාලාවල සේවය නිරත වෙනවා. ඊට පස්සේ 15%ක් දීවර ශාස්ත්‍රයේ. ඔව්. ඉන්න අනතුරුව ඉදිකිරීම් ශාස්ත්‍රයේ 5%ක්. ඔහොම තමයි E9 වීසා එක යන්නේ. ඊට පස්සේ කොරියානු PR එක ගන්න එක E74 එක මේක ටිකක් අමාරු වැඩක්. ගොඩක් කල් වැඩ කරලා කටයුතු කරලා එහෙම ඉතින් ඒ රටවල් වලට අනුගත වෙලා යන වැඩක් ඒක. ඊට අමතරව E7 කියලා තිබෙනවා කැටගරි එකක්. ඒක ඇවිල්ලා ස්පොන්සර්. ඒකත් හරිම අමාරුයි. කොහොම නමුත් අපි අද කතා කරන්නේ මේ E9 වීසා එක. ඒ කියන්නේ කම්කරුවෝ, කර්මාන්ත, දීවර, ඉදිකිරීම් කියන මේ ශ්‍රේෂ්ඨ වලට යොමු වෙන ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් මතුවලා තිබෙන ගැටලු සම්බන්ධයෙන් තමයි අපි අද කතා කරන්නේ. දැන් හොයාගෙන යන්න ඕන මේ E9 කැටගරි එක හරහා විදේශගත වෙන්න නැත්නම් කොරියාවට යන්න බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකිකයින්ගේ ගමන වැළකීලා තියෙන්නේ. ඇයි කියලායි කතා කරන්න යන්නේ. මේ එක පුද්ගලයෙක්ගේ කතාවක්. මේ කෙනෙක්ගේ කතාවක් විතරයි. උදාහරණයක් විදිහට දැන් මෙතනදි දෙන්නේ. මේ අර රැකියා ගිවිසුම් අවලංගු වෙච්ච පුද්ගලයෙකුට වෙච්ච දෙයක්. මේ බලන්න.
2021 දෙවෙනි මාසේ 23 වෙනිදා මට ඇග්‍රීමන්ට් එක එවුවා. ඊට පස්සේ මට වීසාත් එවුවා කම්පැනියෙන්. ඒගොල්ලෝ මම ලංකාවේ මෙඩිකල් පොලිස් ටිකට් ඔක්කොම දාලා මගේ ෆයිල් එක කම්ප්ලීට් කරා මාර්තු මාසේ වැඩ විතරේනකොට. ඒ කියන්නේ මම අන්තිමේට සේවය කරපු කම්පැනියෙන් තමයි මට අන්තිම මේ සේවා කිසිම එව්වේ. ඊට පස්සේ යාළුවා මට ඇග්‍රීමන්ට් එක වෙලා පළවෙනි වීසා එක කැන්සල් වුණා 12 වෙනි මාසේ 3 වෙනිදා. ඇයි ඒ කැන්සල් වුනේ? කැන්සල් වුණේ අපේ ලංකාවේ විදේශ වැඩ කාර්යාලයෙන් අපි යවුවේ නැහැ අපේ වීසා එක. අපිට සාමාන්‍ය මාස 6ට ටෙම්පරරි වීසා එකක් දෙනවා. ඒ ටෙම්පරරි වීසා එකට පස්සේ අය අපේ පාස්පෝර්ට් එකට වීසා එක දාලා තව මාස 3ක් අපිට වීසා එක දික් කරනවා. ඒ වීසා එකත් දික් කරලා මගේ අන්තිමේට මගේ වීසා එක කැන්සල් වුණා 2021 12 වෙනි මාසේ 3 වෙනිදා තමයි මගේ පළවෙනි වීසා එක කැන්සල් වුනේ. එතකොට ඔයාට ඇග්‍රීමන්ට් එක ආවේ කවද්ද? මට ඇග්‍රීමන්ට් එක ආවේ 2021 දෙවෙනි මාසේ 23 වෙනිදා. මගේ දැන් 12 මාසේ 3 වෙනිදා වීසා රිජෙක්ට් වුණානේ. ඊට කලින් මම ගියේ විදේශ නීති කාර්යාලයට. ඊළඟ මම ගියා මේවයි මේ මට මෙන්න මේ දවස්වල කලින් කොරියාවට එන්න කියලා තියෙනවා. එදාට කලින් ගියේ නැත්තම් මගේ වීසා ඇග්‍රීමන්ට් එක කැන්සල් වෙනවා මොකද කරන්නේ කියලා. ඊට පස්සේ යාළුවා කිව්වේ ඉතින් ප්‍රධානම හේතුව කිව්වේ මේ දවස්වල කොරෝනා ප්‍රශ්නේ හින්දා යවන්නේ කොට ප්‍රමාද වෙලා තියෙනවා කිව්වා. දැන් මම කොහොමද 10 සැරයක් 15 සැරයක් විතර ওই කාලය අතරතුර ගිහිල්ලා තියෙනවා හරියට. මොකද මේකේ ප්‍රධානම ප්‍රශ්නේ මොකද්ද දන්නවද? කියන ප්‍රශ්නත් එක්ක යන්නත් කරදරයිනේ. ඒකවල මම එයාලට කෝල් එකක් ගත්තා. කවදාවත් ෆෝන් එක අවශ්‍ය නැහැ. ඊට ගත්තා කෝල් 50. ඒක නම් ස්ක්‍රීන්ෂොට් එක මම ගත්තා. කෝල් 50ක් ගත්තා. ඒක ෆෝන් කෝල් එක ආන්සර් කරේ. ඊට කලින් දවසේ කෝල් එකක් ගත්තා. කෝල් එකක් ගත්තා. ඉතින් ඒක ෆෝන් එකක් ආන්සර් කරන්නේ නැත්නම් අපි මොකද්ද කරන්නේ බලන්නකො. දැන් ඉතින් අර එහෙම විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට ගන්නකොට ඉතින් ඔවුන් බිසීනේ. සෑහෙන්න කාර්ය බහුලයි. මොකද හේතුව විදේශ රටවල් බර ගාණක් එක්ක රට ගොඩ දාන වැඩේනේ ඔවුන් ඉන්නේ. නේද? එතකොට හරි අමාරුයි හැම එකක්ම කරන්න ඉතින්. දුරකථන ඇමතුම් 50ක් ගත්තත් 60ක් ගත්තත් බෑ ඉතින් වැඩේ ඉන්නේ එතුමලා එතුමියලා. ඔව් ඒකයි. දැන් රාජකාරී නොවන දවසකදී ගත්තොත් එහෙම කොහොමත් වැඩ කරන්නේ නැහැ. එහෙමත් කියන්න පුළුවන්. දැන් චාමික කාරණා වෙලා තින්නේ මේ දකුණු කොරියාව හෝ ඕනෑම රටකට මේ විදිහට රැකියා ඇනවුමක් ආවම පස්සේ මේ කෝටා එක සම්බන්ධයෙන් මේ රටවල් දෙක අතර රාජතාන්ත්‍රික වශයෙන් තියෙන සම්බන්ධතා මත ඒක ගිවිසුමකට එන්න ඕනේ. මේකේ පියවර ගණනාවක් තියෙනවා. ඊට අමතරව දැන් ඒ රට තියෙන කර්මාන්ත ආයතන වලට මොන වගේ අවශ්‍යතාවයන් තියෙන ඒ අවශ්‍යතාවයට ගැලපෙන පුහුණු ශ්‍රමිකයෝ අපේ රටේ ඉන්නවා. ඊට පස්සේ මේ යවන ශ්‍රමිකයෝ ඒ රටේ ගිහිල්ලා වැඩ කරන්න භාෂාව හසුරවන්න ජීවත් වෙන්න දන්නවද කියලා. උදාහරණයක් විදිහට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයක් පවත්වලා ඒ විභාගයෙන් අවම සුදුසුකම් ලකුණු මට්ටමක් නම් කරලා තිනවා. ඒ ලකුණු මට්ටම සම්පූර්ණ කරලා අදාළ සුදුසුකම් සම්පූර්ණ කරලා තමයි ඊළඟට යවන්නේ. ඉතින් එවැනි සුදුසුකම් සම්පූර්ණ කරගෙන ඇග්‍රීමන්ට් එකත් ඇවිල්ලා එතකොට ඒ උදවියට කොරියාවට යන්න බැරි නම් මෙතන තියෙන වරද හෝ මෙතන තියෙන ප්‍රශ්නය හෝ මෙතන තියෙන අඩුපාඩුව කාගේද කියන කාරණාව හොයාගෙන යන්න වෙනවා. අනිවාර්යයෙන්ම හොයන්න වෙනවා. එතකොට මේ අසීරුතාවයට පත්වෙච්ච පුද්ගලයෝ ඉන්නවනේ. අන්න ඒ අය ඇමතුම් ගන්නවනේ ඉතින් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට. නේද? ඉතින් එහෙම ගන්නකොට අර දුරකථන ඇමතුම් 50 60 ඒක වෙනයි කියමුකෝ. නේද? එතුමලා කාර්ය බහුල හින්දා එතුමියලා කාර්ය බහුල හින්දා තමයි එහෙම වෙලා ඇත්තේ ඉතින් නේද? හරි. දැන් මේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක හා අතිරේක සාමාන්‍ය අධිකාරී ජාත්‍යන්තර කටයුතු සම්බන්ධව මංගල රන්දෙනිය මහත්මයා අන්න එතුමාව සම්බන්ධ කරගන්නවා මේ එක අසීරුතාවයට පත්වෙච්ච පුද්ගලෙක් මොකද්ද මේක කියලා අහන්න නේද සර්? ඔන්න ඇහුවා සර්ගේ. හෙලෝ මංගල් සර් නේද මේ? ඔව්. සර් මං කොරියන් එක්සෑම් එක කරපු එක්කෙනෙක් කතා කරන්නේ සර්. පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ඕකේ. මේ පාර සර් අර ඇග්‍රීමන්ට් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා සර්. යවන්න නැති ප්‍රශ්න නිසා සර් ලංකාවේ මොකද්ද සර් ඒකට විසඳුමක් නැද්ද සර් ඉස්සරහට? මොකක්ද යවන්නේ කියන්නේ? ඒ කියන්නේ සර් දැන් අර වෙන රටවල් දැන් නේපාල් වලින් එන්න සර් 150 200ක් ඒ වගේ යනවා සර් සතියකට වගේ. ලංකාවෙන් යන්නේ නැහැ නේ සර් සතියකට 50ක ඒකත් හරියට යන්නේ නැහැ නේ සර්. සතියකට 47ක් 48ක් එහෙමනේ යන්නේ සර්. දැන් ඒක තව දුරට නෑ දැන් 100ක් දැන් 100ව යනවා. දැන් අද යන්නේ 55යි. ඔව්. අදර ඔව්. ඒ කියන්නේ එතන ඒගොල්ලෝ දැන් අපි ඒගොල්ලන්ට යවනවා 200 කට ලැයිස්තුවක්. ඔව්. ඒගොල්ලෝ එවන්නේ ලිස්ට් එකට ඔය 50ක් 70ක් ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලෝ ගන්න පුළුවන් ගන්න තමයි එවන්නේ. ඒක එයාලනේ ඒක එවන්නේ. ඒක සර් සර්ලට පොඩ්ඩක් කතා කරලා වැඩි කරගන්න බැරිද සර්? මොකද සර් මේ එහෙම සදන්නිම්ල සර් බලාගෙන ඉන්නේ සර් ගොඩක්. දැන් ඔයා හිතන්නේ මේ ඔයා හිතන්නේ අපිව කතා නොකරන එක අපිට නිකන් මේ අපිට ලාදුරු කියලාද? නෑ මොකද සර් දැන් ලංකාවට ඩොලර් ගෙන්න ගන්න. නෑ මං අහන්නේ ඔයා මට ඩොලර් ගන්නන්න එපා. දැන් අපිට නිකන් ලාදුරු වගේ කියලා හිතන්නේ අපිට මොකක් කතා කරන්න තේරෙන්නේ නෑ. කතා කරනවා ඇටි ඉතින් සර්ලා මේ මං කියන්නේ සර්. ඔව් ඒක මට නම් තේරෙන්නේ නැහැ. ඇයි? ඔයාට තේරෙන්නේ නැහැ. බබා. ඉතින් දැන් මේක මේ අපි එක පුද්ගලයෙක්ව ටාගට් කරගෙන ගහන වැඩක් නෙවෙයි මේ net FM බැලුම්ගල. මේ ශ්‍රී ලංකාවට ඩොලර් එන විදේශ විනිමය එන
විශාල ශේෂ්ත්‍රයක් විශාල පරාසයක් නියෝජනය කරන කොරියානු රැකියා සම්බන්ධව මේ කතා කරන්නේ. එතකොට මේ ලංකාව මේ දුෂ්කර අවස්ථාවකට මුහුණ දීලා ඉන්නවා මේ ඩොලර් ප්‍රශ්නෙත් එක්ක. නේ? ඒ ප්‍රශ්නත් එක්ක තමයි මේ පාරේ බැස්සට පස්සේ ඔබට මේ පෝලිම් පේන්නේ. නේද? එතකොට අන්න ඒ ප්‍රශ්නේ විසඳන්නම් ලේසියෙන්ම. ඒ කියන්නේ ඉතා හැකි ඉක්මනින් ඩොලර් ගේන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ විදෙස් ශ්‍රමිකයා. විශේෂයෙන්ම කොරියාව ඒ සම්බන්ධයෙන් දැන් මේ අපි කතා කරන හින්දා කොරියාව ගැන. එතකොට දැන් ඒ ගැන ඇහුවහම අර විවිධ රෝග ලක්ෂණ කියන එක රෝග ලක්ෂණයක් ඉතින්. නේද? ඉතින් එහෙම හොඳ නැහැ. මේ සම්බන්ධයෙන් වගකීමෙන් බලන්න අවශ්‍යයි. අපි කියන්නේ මංගල රන්දිනී මහත්මයා වගකීමෙන් බලන්නේ නැහැ කියන එක නෙවෙයි. අර පොඩ්ඩක් ඉතින් එහෙ වෙනවා ඉතින් වැඩේ. ඒකයි නේද? දැන් චාමි කිව්වා වගේම දැන් ශ්‍රී ලාංකිකෙක්ව කොරියානු රටට යවුවොත් එහෙම ආදායම් ඉපීම පළවෙනි මාසේ ඉඳලාම ලංකාවට මුදල් එනවා. ඒ සල්ලි ෂුවර්. ඉතින් එහෙම ෂුවර් එකක් තියාගෙන යවන්න පුළුවන්කම තියෙද්දි යවන්නේ නැත්තේ කාගේ වරදින්ද කියන කාරණාව හොයන්න ඕන වගේම චාමික දැන් මේක සමහර ලාවට සාධාරණීකරණය කරගන්න විවිධ පාර්ශ්ව වලට පුළුවන්. දැන් අවුරුදු 2ක කාල සීමාවක් ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක මේ රටවල් අතර සම්බන්ධතා සහ පුංජලෙන් හෝමාරු කර ගැනීම රැකියාව සඳහා යැවීම කියන කාරණාව ප්‍රශ්න සහගත වෙලා තියෙන්න පුළුවන් කියලා. අන්න හරි. එහෙම ප්‍රශ්න සහගත වුණා තමයි ලෝකයටම. මොකද ඒක ගෝලීය වසංගතයක්. ඒක කවුරුත් දන්නවනේ. එතකොට ඒ රටවල් වලින් එන්නෙත් නෑ, ඒ රටවලට යන්නෙත් නෑ. කාරණාව එහෙමනේ. ගුවන්තොටුපොළ වලට එහෙම වහලා තිබුණේ. විවිධ රටවල් වලින් ගෙන්නන්නේ නෑ. එහෙම කොන්දේසි සම්බාධක ඒවා තිබුණානේ ඉතින්. ඒක ඇත්ත. හැබැයි දැන් ඒ தත්ත්වය निराවුල් වෙනකොට මෙතනින් කඩිනම් වීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයිනේ. අන්න ඒකට කොරියාව සමග කතා කරගෙන මේ කියන sannivedanaya කරගෙන යන්න පුළුවන්කමක් තිබුණා නම් මේට වඩා අන්න ඒක ශ්‍රී ලංකාවට වාසි සහගතයි. ඒක තමයි මේ net FM බැලුම් වලින් කියන්නේ. එහෙම නැතුව මේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ එක පුද්ගලයෙකුට හෝ දෙන්නෙකුට පහර දී බිම දාන කලාවේ නෑ net FM බැලුම් වල. දැන් ඉතින් ඒක නිසා දැන් අර ඉස්සෙල්ලා මුලින්ම කතා කරානේ අර එක ඇග්‍රීමන්ට් එකක් ඇවිල්ලා ඒකත් කැන්සල් වුණා කියලා කෙනෙක්. එයා තවදුරටත් කතා කරනවා එයාගේ දෙවනි ඇග්‍රීමන්ට් එකට මොකද උනේ කියලා. මගේ 12 තුන කැන්සල් වුණා මාත් පළවෙනි වීසා එක මම ආයෙත් තේරෙන්න කතා කරා. මම මෙන්න ගලලා මේ වෙස්ටෙන් මට ආයෙ වීසා එක දික් කරලා දෙන්න. මම ඉන්නේ අප්‍රේල් 30ට කලින් කොරියාවට එනවා කියලා. ඊට පස්සේ යාළුවා මට කිව්වා හරි මම ඔයාලට වීසා එක දානවා. හැබැයි අප්‍රේල් 30 වෙනිදා කලින් අනිවාර්යෙන් කොම්පැනි වැඩ දෙන්න කිව්වා. මම කිව්වා හරි මට එන්න පුළුවන්. එහෙනම් වීසා එක දාන්න. ඊට පස්සේ යාළුවා මට දෙවෙනි වීසා එක දැම්මා. දෙවෙනි වීසා එකට මෙඩිකල් උත් ගියා. මෙඩිකල් ගිහිල්ලා මගේ දැන් දෙවෙනි වීසා ඉවර වෙන ඉතින් 7 වෙනි මාසේ 18 වෙනිදා. එන්න 18 වෙනිදා. ඊට පස්සේ යාළුවා දැන් අප්‍රේල් 30 වෙනකන් යාළුවා බලන්නේ සාමාන්‍යයෙන් කොරියන් කට්ටිය දෙයක් කිව්වොත් දැන් ඔබතුමා හිතන්නේ නිකන් කිව්වොත් අපි අප්‍රේල් 30 වෙනකන් ඉන්නවා කියලා ඒ අප්‍රේල් 30 වෙනකන් තමයි ඉන්නේ. එයාලා අපේ රටේ වගේ ආයෙත් පුළුවන් හරි ඉස්සෙල්ලා එහෙම වැඩ කල් දාන්නෙත් නෑ. එයාලා පිළිවෙලටනේ වැඩ කරන්නේ. ඉතින් අප්‍රේල් 25 වගේ මට කතා කරලා ගියා මම දැන් අවදවස් පහයි තියෙනවා මොකද ෆ්ලයිට් දැම්මද කියලා. මම ගියා මේ වෙයි රටේ ඩොලර් ප්‍රශ්නකුත් තියෙනවා ෆ්ලයිට් එකේ ප්‍රශ්නකුත් තියෙනවා දෙන්නේ මේ සතුටක් පරක් වෙනවා කියලා. ඊට පස්සේ කිව්වා වයිර මෙහෙමයි දැන් අපිට තවදුරටත් බලන් ඉන්න බෑ. යෝගී ප්‍රමාණයක් හොයන්න ගම් බලන්න කියන්නේ. ඒ බලන් ඉඳලා ඉතින් බැරිම දැන තමයි මට කතා කරේ මයිර අපිට තවදුරටත් එහෙම කරන්න අමාරුයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා දැන් මේ ඔයාගේ යුසුම අවලංගු කරලා වෙන කෙනෙක් වැඩට ගන්න කියලා. ඒ වගේ මාත් මටයි කියන්න දෙයක් නෑනේ මට කියන්න බෑනේ එහෙම කරන්න එපා මේ අරකයි මේකයි කියලා. මම ඊට පස්සේ කිව්වා හරි රජන්නේ පුළුවන් නම් තව මාසයක් මට කල් දෙන්න කිව්වා. බැරි නම් අමන්නේ කෙනෙක් ගන්න කියලා කිව්වා. ඉතින් මට වෙන කියන්න දෙයක් නෑ. මේ යන්නේ නැහැ. ඊට පස්සේ යාලා තව සති දෙකක් බලන් හිටියා. බලන් ඉඳලා මේ 15 වෙනිදා මට යන්න බැරුණානේ. ඉන්න යාලා සේවා යුසුම අවලංගු කරලා දාලා මං ඉතින් අවුරුදු තාමාරක් බලන් ඉඳලා ඔක්කොම කරලා අන්තිමේදී මගේ මහත්ය අපතිගයයි උනේ. දැන් චාමික ශ්‍රී ලංකාවෙන් කොරියාවට යන්න බලාපොරොත්තුෙන් ඉන්න මේ වගේ අයදුම්කරුවෙකුට ඔහුට බෑ කොරියානු රජය වගේ රජයක් එක්ක ගනුදෙනු කරන්න. ඔව් ඒකට තමයි මැදිහත්කාර පාර්ශවයක් තිබෙන්නේ ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය. දැන් ඒක කැබිනට් අමාත්‍යාංශයක් කම්කරු හා විදේශ රැකියා නමින්. එතකොට ඒ යටතේ තිබෙන්නේ විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශය. ඒකට තමයි ඒ තියෙන්නේ. එතකොට ඒක තුලින් තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. එහෙම නැතුව මේ රැකියා ගිවිසුමක් ආවයි කියලා පෞද්ගලිකව ඒ රැකියා ගිවිසුම ආපු කෙනාට යන්න බෑ. මොකද ඒකට මැදිහත්කාර පාර්ශවයම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය. ඒ රටවල් දෙකක් අතරනේ මේ ගිවිසුම වෙන්නේ. ඔව් ඒ නිසා තමයි දැන් මේ අයදුම්කරුවාට බැහැනේ ඒ රටත් එක්ක කතා කරලා මේ අපේ රටේ මේ සම්බන්ධීකරණය කරන ආයතනයේ හරියට වැඩේ කරන්න දෙන නිසා තමයි අපිට එන්න විදියක් නැත්තේ. ඒ නිසා අපිව ගෙන්න ගන්න කියලා ඉල්ලීමක් කරන්න හෝ ඒ රටට බෑ මේ රටවල් දෙක අතරේ ඇවිල්ලා තියෙන මේ අවබෝධතා එකඟතා ගිවිසුමට බාහිරව මේ අදාළ පුජ්‍යලෙන් විතරක් කතා කරලා රටට ගෙන්න ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. ඉතින් ඒ නිසා මේ බලාපොරොත්තුවෙන් අවුරුදු ගණනාවක් තිස්සේ බලාගෙන ඉඳපු කොරියාවට යන්න බලාගෙන ඉඳපු උදවිය
බොහෝ දිනෙක net FM බැලුම් වලට කතා කරා. මේ අතරින් කතා කරපු තවත් තැනැත්තියක් මේ. මොන ආයතනයකද කොරියාවේ ඔයා රැකියාව කරේ? මම වැඩ කරනවායි බිස්කට් කම්පැනි එකක. ඊට පස්සේ ඒ බිස්කට් කම්පැනි එකෙන්ම නැවත ඔයාට කතා කරනවද? නෑ නැවත ඒ කම්පැනි එක නෙමෙයි මම වෙන කම්පැනියක් තමයි මේකට ගත්තේ. ඒ කම්පැනිය මට කතා කරද්දී තමයි විස්තර දැනගන්න ලැබුණේ මාව ඊට එන්නත් නෑ කියලා. ඊට පස්සේ ඒ නෝදම් කියන්නේ අපිව වඩවා ගැනීම ආයතනයට තොරතුරු දීලා බලද්දී එතනක් කියනවා මං ගැන සටහනක් නෑ කියලා. එතන අපේ ETS කියලා වෙනම සයිට් එකක් තියෙනවා. ඒකෙන් අපේ සම්පූර්ණ ඩීටේල්ස් පෙන්නනවා. එතකොට මට කියනවා ඒක ලංකාවෙන් නැවත චෙක් කරන්න. ඒතර මම ලංකාවෙන් චෙක් කරලා කියනවා මෙහෙ විස්තර පෙන්නනවා. ඒක නෑ අපේ විස්තර කොරියාවේ පෙන්නන්නේ නැති කියලා. ඒක ගැටලුවක් වුණ නිසා මම ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් ඉතින් අපේ ඉන්න අනිත් ඉස්පෙක්ටර් කඩෙන් ළමයිට කතා කරාම ඒ ළමයි ගොඩකට ගැටලුවක් තිබුණා. ඉතින් හරිය උත්තරයක් අපිට මෙහෙන් ලැබෙන්නේ නැහැ. ඇත්තටම කොරියාවෙන් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙන් විස්තර අදාළ වෙබ් අඩවියේ පළ වෙලා තිබෙනවා කියලා කිව්වට ඒ වෙබ් අඩවිය ඕගොල්ලන්ට පෙන්වලා තියෙනවද? ඔව් වෙබ් අඩවියේ පෙන්වුවට පස්සේ මගේ විස්තර මට පෙන්නනවා. ඒක වෙලා තියෙන ඒ කියන්නේ අපේ කම්පැනි ප්‍රධානියෙක් අපිව සිලෙක්ට් කරගන්න හෝ අපේ විස්තර දීලා ඒ කියන්නේ අපි මේක ඉන්නවාද කියලා බලද්දී එතනදී අපේ විස්තර පෙන්නීමක් සිද්ධ කරන්නේ නැහැලු. එතනයි ගැටලුව තියෙන්නේ. කොරියාවේ අය බලද්දී. ඔව් කොරියාවෙන් බලද්දී ඒ කියන්නේ කම්පැනි ප්‍රධානියෙක් ගිහින් අපිව තෝරගෙන ඉති අපේ විස්තර ඒගොල්ලන්ට අවශ්‍යයි නේ. ඒකට ඒගොල්ලෝ කියන්නේ පෙන්නන්නේ නැහැ කියලා. අන්න දැන් ඉතින් ඒකත් තව තත්ත්වයක්. දැන් තමන්ට පුළුවන් තමන් ඉන්නේ මොන මට්ටමේද කියලා. තමන්ගේ විදේශ ගමන කොයි කාලෙද සිද්ධ වෙන්නේ? මේ සම්බන්ධයෙන් කිසියම් ආකාරයක වරදක් අඩුපාඩුවක් තියෙනවාද? මේ සම්බන්ධයෙන් තවත් අවශ්‍ය ලියකියවිලි මොනවා හරි බාර දෙන්න තියෙනවද කියන දත්ත සම්බන්ධයෙන් මේ අදාළ අයදුම් කරුවාටම සොයා බැලීමේ හැකියාවක් තියෙනවා. හැබැයි හොයා බැලුවට වැඩක් නැහැ. යන්න විදිහක් නැහැ. අන්න ඒකයි වැඩේ. එතකොට දැන් අර විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍ය අධිකාරිතුමා මංගල රන්දෙනිය මහත්මයා එක්ක කතා කරානේ අසීරුතාවයට පත් වෙච්ච කෙනෙක් මේ ඉස්සෙල්ලා. ඊට පස්සේ මොකක් හරි රෝග ලක්ෂණයක් සම්බන්ධයෙන් එතුමා කිව්වා. ඒක ඒ හඬපටේ ඒක. නේද? දැන් මේ කම්කරුහා විදේශ රැකියා අමාත්‍යවරයා කැබිනට් අමාත්‍යවරයා පත් වුණා මනුෂ්‍ය නානායක්කාර මහත්මයා අලුතෙන්ම. මේ වැඩේ අනිවාර්යෙන් දැන් විසඳයි නේද? ඉතින් ඔය විසඳන්න න්යාවි දැන්. නේද? විසඳන්න එපායි. එපයි අනිවාර්යෙන්ම. මොකද දැන් මේක අනිත් පැත්ත ගැහිලා දැන් ඇවිල්ලා තින්නේ මේ ප්‍රශ්න ටික ඉවර කරගෙන යන්නනේ. එතකොට අර අසීරුතාවයට පත්වෙච්ච කෙනෙක් කොරියාවට යන්න ඉතාම උපරිමයෙන් සුදුසුකම් ලැබපු කෙනෙක් මනුෂ්‍ය නානායක්කාර ඇමතුමාටත් කතා කරලා මේක දැනුවත් කරනවා. පොඩ්ඩක් බලන්නකෝ. හෙලෝ මේ කතා කරන්නේ කොරියන් ගැටලුවක් සම්බන්ධයෙන් ඇමතුමාට කොරියන් ගැටලුවක් සම්බන්ධයෙන් ඇමතුමාට කතා කරන්න ගත්තේ මේ ඉන්ෆෝමේෂන් වගේක් දෙන්න. ඇමතුමාද කතා කරන්නේ? කතා කරන මට වෙලාවයි ඉක්මනට ඕනි කතා කරන්න. ඇමතුමනි මේ අර අපේ කොරියන් 3400ක ප්‍රමාණයක් ඉන්නවා ගිවිසුම් පත්‍ර ලැබිලා දැන් අවුරුද්දකට වැඩි යවන්න නැතුව. මම ගිහිල්ලා ආපු කෙනෙක් කතා ගිවිසුම් ඇග්‍රීමන්ට් ඇවිල්ලාද? ඔව් ඇග්‍රීමන්ට් ඇවිල්ලා අස්සම් කරලා. ඇවිල්ලා අස්සම් කරලා 3400ක ප්‍රමාණයක් ඉන්නවා අවුරුද්දයි මාස 4කට වැඩි දැන් යවන්න නැතුව. මේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ 10-15 දෙනෙක්ගේ ප්‍රශ්නයක් නෙවෙයි චාමික. 3400ක් අදාළ සුදුසුකම් සම්පූර්ණ කරලා ඇග්‍රීමන්ට් අත්සන් කරලා එරටට යන්න බලාගෙන ඉන්නවා. හැබැයි එහෙම යවන්න බැරි කාගේ වරදකින්ද කියලා හොයාගන්නේ ඇමතුමාට කතා කළේ. වරද කාගේද හෝ මොකද්ද මේකට දෙන්න පුළුවන් විසඳුම හොයාගන්නනේ. ඔව් එතකොට ඒ කාරණාව කියද්දී එතුමාගේ දුරකථනයේ විසන්දි වුණා. එතුමාට සෑහෙන කාර්ය බහුලයි. මොකද අලුතෙන් අමාත්‍යාංශය පත්වීම් ලැබිලා මේ ඊයේ පෙරේදානේ. එතකොට එතුමා මුලින්ම බලන්න එපා මේකේ මොනවද වෙන්නේ කොහොමද වෙන්නේ. දැන් මේ කොරියා ප්‍රශ්නෙත් ආවට පස්සේ එක එක විදිහට එනවනේ මේක. ඉතින් එතුමා හැම එකක්ම බලන්න ඕන. මං හිතන්නේ හොඳටම එතුමා බලයි මේක සම්බන්ධව. එහෙම බලන්න අවශ්‍යයි. දැන් හරි දැන් ශ්‍රී ලංකාව පැත්තෙන් මේ රාජ්‍යතාන්ත්‍රික කටයුත්ත කරන විශේෂ බාර අමාත්‍යවරයාටනේ වගකීම පැවරෙන්නේ. හැබැයි ඊට අමතරව මේ කොරියානු රජයේ පැත්තෙන් එහෙම නැත්නම් මේ එරට ඉඳලා ලංකාවේ ශ්‍රමිකයින්ව ගෙන්නා ගන්නා මේ වැඩපිළිවෙලේ කවුරුවක්වත් නැද්ද තවත් මැදිහත්කාර පාර්ශවයක් වෙන පුජ්‍යලෙක් අපිට සම්බන්ධ කරලා මේ ගැන කතා කරන්න? එහෙම ඉන්නවා. ඒ තමයි දකුණු කොරියාවේ සෝල් විදේශ උපකාරක සේවා මධ්‍යස්ථානයේ භාෂා පරිවර්තක හා කම්කරු නීති උපදේශකතුමා. එතුමා පුෂ්ප ප්‍රේමලාල් මහත්මයා. එතකොට මේ කාරණාව ගැන එතුමාගෙන් විමසුවට පස්සේ මේ එතුමා කියන කතාව.
අපිට ඇග්‍රීමන්ට් එකක් ඇවිල්ලා ඇග්‍රීමන්ට් එක කැන්සල් වුණොත් අපේ විදේශ සේවා නියුක්තිකාර්යාංශයෙන් කොරියාවට එවන කෙනාට කොරියන් භාෂාව තිබ්බොත් ඒ කම්පැනියට කතා කරලා ඇග්‍රීමන්ට් එක කැන්සල් නොවෙන්න අපිට යාවත්කාලීන කරගෙන එයා මේ රටට එවන්න හැකියාවක් තියෙනවා. එතකොට මෙතන ගැටලුකාරී තත්ත්වය තියෙන්නේ විදේශ සේවා නියුක්තිකාර්යාංශයෙන් එවන්නේ ඇමතිගේ ඇම්බැස්ඩර් එවනෝ මිසක් කොරියන් භාෂාව දන්න කෙනෙක් නෙමෙයි එවන්නේ ඉංග්‍රීසි දැනගෙන මේ කොරියාවේ වැඩ කරන්න බෑ. කොරියන් භාෂාව තිබ්බනම් කැන්සල් වෙන ඇග්‍රීමන්ට් එකක් මත ඒ ආයතනයට කතා කරලා අපිට මේ කම්පැනි හදාගන්න පුළුවන් නැවත අලුත් ඇග්‍රීමන්ට් එකක් එනවා. ඒක ඇග්‍රීමන්ට් එකක් කැන්සල් වෙනවා තව අලුත් ඇග්‍රීමන්ට් එකක් එනවා කියන එක කවද්ද කියලා දන්නේ නැහැ. හරිද? අපි කරන්න ඕන හොඳම දේ තමයි මේ තියෙන ඇග්‍රීමන්ට් එකම කැන්සල් වෙනවා නම් ඒක ඒ ආයතන ප්‍රධානියට කතා කරලා මේක සක්‍රිය කරලා ඒ ආයතනයට ගෙන්න ගැනීම. මේක විදේශ සේවකේ වරදක්. එතුමා ඒ පැහැදිලි කළේ මේ රාජතාන්ත්‍රිකව කරන්න ඕන මට්ටමේ තියෙන විධිමත් ක්‍රියාපටිපාටිය. හැබැයි එතනත් තියෙන ඛේදවාචකය තමයි දේශපාලනඥයාගේ ඇම්බැට්ටියෝ ඉංග්‍රීසි භාෂාව විතරක් දැනගෙන ඉඳලා මේ කොරියාවට ගිහලා ජීවත් වෙන්න ඉතාම අසීරු කාර්යයක්. ඉතින් එහෙම උදවිය තමයි අර මේ ලංකාවේ හැම ආයතනයක්ම ගේ දේශපාලනිකම දිහත් තියෙන වෙලා තියෙන කාරණා පැහැදිලි කරලා තියෙනවා නිතර අපි කතා කරලා තියෙනවා ශාමික. ඒ වගේම කොරියාවට යවන උදවියක් ඒ දේශපාලන ඇම්බැට්ටියෝ යවන තමයි මැදිහත් වෙලා තියෙන්නේ මේ වර්තමාන විෂය බාරමතිවරණ මේ පත් වුණා විතරයි උණුනුවෙන් පත් වුණා විතරයි. ඇම්බැට්ටියෝ යවන්න කාලයක් නැහැ. යවන්න කාලයක් නැහැ. ඉතින් මේට පෙර ඉඳපු අදාළ මේ චෝදනාවට ලක් වෙන ඇමතිවරු මේ බාරගනිත්වා කියලා බොහොම ගෞරවයෙන් බාර දෙනවා. චෝදනාව. ඔයා එක දුන්නනේ සැරටම. ඉතින් ඊට වඩා මොකද කියන්නේ ඉතින්? ගෞරවයෙන් බාර දෙනවා. බාර ගන්න නැහැ. බාර ගන්න නැහැ. ඉතින් ඒ ඇම්බැට්ටියොන්ට වාරයි ඒ චෝදනාව. කොහොම හරි වැඩේ යද්දී තව තියෙනවා හොඳම කතා. මේ රට ගොඩ දාන්න පුළුවන් හොඳම තැනක් මේක විදේශ ශ්‍රමිකයන්ගේ කොරියානු රටේ රැකියා කෝටාව. 01125533 අපේ මැදිරි දුරකථන අංකය. ඔබට පුළුවන් අදහස් යෝජනා දුක් ගැනවිලි සියල්ල අද බැලුම්ගලට ගේන්න. කැපවි ජනතා සේවයට බැලුම්ගල. 2004 අවුරුද්දට ලංකාවට කොරියානු රජයත් එක්ක තියෙන සම්බන්ධතාව මත රැකියා කෝටාවක් ලැබෙනවා අඛණ්ඩව. එහි කොරියාවට ගිහිල්ලා ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරපු පුජ්‍යලයෝ ඒ වගේම ලංකාවට අතිවිශාල විදේශ විනිමය උපයා ගන්න පුළුවන් මාර්ගයක් බවට පත් වෙලා තිබුණා. නමුත් මේ වෙන විට 3400ක විතර පිරිසක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා කම්කරු දීවර සහ ඉදිකිරීම රැකියා ශේෂ්ත්‍රයන් වලට කොරියාවට යන්න අදාළ සුදුසුකම් සම්පූර්ණ කරලා. නමුත් කොතන හෝ අඩුපාඩුවකින් මගහැරීමකින් අතපසුවීමකින් හෝ වෙනත් කාරණාවක් මත මේ උදවියට කොරියාවට යන්න බැරුව පීඩාවට පත් වෙලායි නොයි පිළිබඳව යද net fm බැලුම්ගල කතා බහ කරමින් හිටියේ. ඒ ඉලක්කම් මෙහෙට වෙන්න පුළුවන් 3200ක විතර ප්‍රමාණයක් තවත් පොරොත්තු ලේඛනයේ ඉන්නවා කියලා එහෙම සඳහන් වෙනවා. එක එක තැන්වල එක එක ඉලක්කම් මේකේ තියෙන්නේ. හරි ඉලක්කම ඇත්තෙත් නෑ ඉතින්. ඉතින් අර එහෙම එකත් එක්ක දැන් විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය කියන්නේ මේකේ මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය තියෙන්නේ. ඒකටනේ මේ කාර්යභාරය ගොඩක්ම වැදගත් වෙන කාර්ය නේද? ඔවුන් තමයිනේ වගකීමක් දරන්නේ. ඉතින් ඒකේ අර මංගල රන්දිනී මහත්මයා ඉන්නේ. ඔව්. එතුමා එක්ක කතා කරපු හඬපටයක් ඉස්සෙල්ලා විකාශය වුණානේ පළවෙනි විරාමයේදී. ඒකේ තව පොඩ්ඩක් තියෙනවා ඒ විදේශ ශ්‍රමිකයෙක් කතා කරන්නේ බලන්නකෝ. ඔයා එන්න වෙලාවක් කතා කරන්න එහෙනම්. ඕනේ කොරියාව. අපි දැන් කතා කරන විදිය වැරද්දක් තියෙනවා නම් ඔයාට ඒක කතා කරගෙන. නෑ අපට අර ප්‍රශ්නයක් තියෙනවා. ඔයා එන්නකෝ ඔෆිස් අරපු දවසට. ඔව් වෙන රටවල් එක්ක සංසන්දනය කරලා කොරියාවත් එක්ක කතා කරන්න ඉන්න. ඒතර ආව දාන්නම් අර ඩිරෙක්ටර් ඉන්නවා ලංකාවේ කොරියාවේ. නෑ සර්. එයා ගාවට දාන්නම් ඔයා එයාට කියන්න වෙන රටවල් වල කරන විදිය කියලා දෙන්න. එන්න. නෑ සර් ඒක අර ඔෆිස් අරපුවාම එන්න. හරි කියන්නේ සර් ඒක මේ නෑ අපි දන්නේ නෑනේ ඒක ඕගොල්ලෝ දන්න නිසානේ කියන්නේ. එහෙනම් එන්න කියලා කියන්නේ. මොකද සර් ලංකාවේ ටෙලිෆෝන් එකෙන් කතා කරලා විසඳෙන්නේ නෑ. ඔව් ඩොලර් පස් අපේ අධ්‍යක්ෂකතුමා ඉන්නවා කොරියාවේ. ලංකාවේ ඉන්නවනේ කොරියාවේ අධ්‍යක්ෂක කෙනෙක්. ඔව්. ඔව් එයාට මේවා පේනවනේ. දැන් එයාට මේවා පේනවා. එයා හැමදාම අපි මීටින් එකක් තියෙනවා. එම්බසි එක එක්ක හැම සමුදම මීටින් එකක් තියෙනවා. කොරියාව එක්ක හැම දවසෙම ඊමේල් යවනවා. දැන් අපේ වැඩ පිළිවෙලක් තියෙනවා. ඔයාට දැන් තේරෙන වෙන ඊට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා නම් ඔයා එන්න
එන්න ඔයාට chance එක දෙන්නම් අපි ඒගොල්ලොත් එක්ක කතා කරන්න ඒ සාකච්ඡාවට එන්න ඒක හොඳයි ඕගොල්ලෝ එන එක නෑ සර් එහෙම එන්න පුළුවන් සර් අපට මේ ප්‍රශ්නේ තියෙන නිසා දැන් වෙන රටවල් එක්ක සංසන්දනය කරලා බලනකොට සර් ලංකාවේ මෙහෙම වෙන්නේ ඇයි කියලා තමයි අපිට හිතා ගන්න බැරි සර් ඒක කතා කරන්න එන්න ඔයගොල්ලන්ගේ ඒකනේ සර් මොකද දැන් ලංකාවේ යන ඩොලර් ගැටලුවකුත් තියෙන ඉඳ සර් දැන් ඔයාලට මම කිව්වේ එන්න කියලා ඔව් ඒක එන්න කතා කරමු ඒක දැන් ඔයාලා ටෙලිෆෝන් එකෙන් කතා කරාට ඒගොල්ලෝ හම්බෙන්නේ නෑනේ ඔව් ඒ නිසා එන්න ඔයගොල්ලන්ගේ උනන්දු තියෙන එක ලොකු දෙයක් මේ එහෙම එන්නකො ඇග්‍රීමන්ට් එක ප්‍රමාණය එන්න ඕනලාවක දැන් ඔෆිස් එකට පුළුවන් එන්න එච්චරයි මට ආයේ ඔය විස්තර කරන්නක් ළමයින් ගැන මෙඩිකල් වගේකුත් තියෙනවා සර් සෙන් කරලා නැති මේ රීසෙන්ට් වෙච්ච ප්‍රශ්නකුත් තියෙනවා සර් ඒවා බලන්නත් එක්ක එන්න මේ නම්බර එක මම තියාගන්නවා ඔයාලට මම කතා කරනවා ඔයා කතා කරනවාට එන්න හරි පාස්පෝර්ට් කොස්ට් එක දෙන්න අපි හරි සර් හරි ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක කියලා කියන්නේ මේ විදිහට අවුරුදු ගාණක් විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් ඉඳපු උදවිය ඔබ හිතලා බලන්න කොයි තරම්නම් මුදලක් වියදම් කරලා ඇද්ද බස් වලට ත්‍රී වීලර් වලට මේ අදාළ මේ කොරියානු භාෂාව ඉගෙන ගන්න පන්ති වලට යන්න විභාග වලට ඉදිරිපත් වෙන්න මේවා ලියකියවිලි අදාළ ආයතන වලට යොමු කරන්න කොයිතරම් මුදලක් කොයිතරම් කාලයක් වැය කරලා තියෙන්න පුළුවන්ද මේ සඳහා මේ ලංකාවේ සල්ලි හම්බ කරපු උදවිය නොවේ නම් ඒ උදවියගේ අම්මලා තාත්තලාගේ ඉඩකඩම් මුකස් කරලා කනකර උකස් කරලා වෙන්න පුළුවන් මේ දේවල් කරලා තියෙන්නේ. එහෙම දහසකුත් බලාපොරොත්තු තියාගෙන අදාළ සුදුසුකම් ටිකත් සම්පූර්ණ කරලා Tamanට තවමත් අවුරුදු ගණනාවක් තිස්සේ අදාළ ඉලක්කය වෙන කොරියාවට ය아가න්න බැරි නම් ඒ උදවිය මොනතරම් ප්‍රශ්නයකට ලක් වෙනවද? ඉතින් මේ කාරණාව පිළිබඳව චාමික දැන් අර අපි මැදිහත් වීමේ පාර්ශවයක් විතර කතා කරන්නේ දකුණු කොරියාවේ විදේශික උපකාරක සේවා මධ්‍යස්ථානයේ භාෂා පරිවර්තක සහ කම්කරු නීති උපදේශකවරයාත් එක්ක පුෂ්ප ප්‍රේමලාල් මහත්මයාත් එක්ක එතුමා මේ කාරණාවට තවත් උදාහරණ මේ විදිහට පැහැදිලි කළා. ලංකාවේ දෙන්නේ ඇප්ලයි කරලා තියෙනවා. ඇප්ලයි කරලා ඒ කම්පැනියෙන් කතා කරලා මට කියනවා මේ කෙනෙක්ගේ પાස්පෝර්ට් එක ඉවරයි කියලා. પાස්පෝර්ට් එක දානවා නම් එම්බසියට අවුරුද්දයකට වඩා කාලෙ තියෙන්න ඕන කියලා. ඉතින් මම මේ කතා කරන්නේ අපේ රටේ ඉන්න ආයතන නිලධාරීන් මේ යාළගේ මේ CCVI එක චෙක් කරන්නේ නැද්ද? මෙයාගේ પાස්පෝර්ට් එක කවද්ද ඉවර වෙන්නේ? අවුරුද්දයකට වඩා තියෙනවා නම් ඒ අවුරුද්දයකට වඩා අඩු වෙන තියෙන කට්ටියගේ પાස්පෝර්ට් ඩීලියලා මේ කලුත්තල් අපිට බාර දෙන්න අපේ ආයතනයට. එතකොට ඔයාලට වීසා එකක් ආපු ගමන් අපිට මේ සතිය ආවොත් ලබන සතිය වෙනකොට අපි ඔයාලා යවන්න පුළුවන්. අපි අංග සම්පූර්ණ කරලා තියාගන්න ඕන. ඒ අංග සම්පූර්ණ නොකරන එක තියෙන්නේ රජයේ ආයතනයේනේ වගකීම තියෙන්නේ එතන. ඉතින් ඒ කට්ටියගේ වගකීම එයාලා හරියට ඉටු කරලා නැහැ කියන එකනේ තියෙන්නේ. නැත්නම් ආයතන ප්‍රධානීන් කතා කරලා මට කියනවා මෙයාගේ પાස්පෝර්ට් එක අවුරුදු දෙකක් නැහැ. ඒ නිසා එම්බසියෙන් කිව්වල වීසා ගන්න බෑ කියලා. එතකොට මේ પાස්පෝර්ට් එකේ වරද බාර අරගෙන තියෙන ආයතනය නේද අරයට කතා කරලා කියනවා ඔයා මේ પાස්පෝර්ට් එක හදලා ගෙනත් දෙන්න අවුරුද්දයකට වඩා වැඩි තියෙන්න ඕන වීසා දාන්න කියලා. ඉතින් මේ කම්පැනි දැනට බලාගෙන ඉන්නවා මාස 9කට වැඩිය. ලංකාවේ ඉන්නේ ඇප්ලයි කරලා එක්කිනෙකුට එන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් එයාගේ ඉන්න අරයත් එක්කම પાස්පෝර්ට් එක හදලා දෙන්නම එක සැරේ දෙන්න කියලා කිව්වා. එතකොට අර પાස්පෝර්ට් එකේ කතන්දරේ නිසා අනිත් එක්කෙනාට අසාධාරණයක් වෙන ඕනේ ඉක්මනට කොරියාවට එන්න තිබිච්ච chance එක ගන්නේ නැතුව ගියේ මේ. දැන් එතුමා පැහැදිලි කරන්නේ ශාමික මේ ලංකාවෙන් කොරියාවට යවන්න තියෙන නිසි ක්‍රමවේදය. හැබැයි ඒ ක්‍රමවේදය ඇතුළේ කිසියම් ආකාරයක බාධාවක් තිබුණා නම් එහි වගකීම මෙහි නියෝජිතත්වයේ දරන ලංකාවේ මැදිහත් පාර්ශවය වෙන ආයතන වලට බාරයි කියන කාරණාව තමයි මේ ශේෂ්ත්‍රයේ නැත්තම් මේ ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් තියෙන ඒ පිළිබඳව කටයුතු කරන පුජ්‍යලෙක් විදිහට එතුමාගේ එතුමා ඉස්මතු කරන කාරණාව වෙලා තියෙනවා. ඔව් එතුමා සඳහන් කරා එතුමා අවුරුදු 16ක් දකුණු කොරියාවේ රජයේ කටයුතු කරන්නේ මේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලන වැඩපිළිවෙළ සම්බන්ධව එහෙම දැනුවත්ව ඉන්නේ කියලා. එතකොට අවුරුදු 16ක අත්දැකීම් එක්කනේ තුමා මේ කියන්නේ. එතකොට දැන් මේ සිද්ධියත් එක්ක අපි කියවනේ සජීව සම්බන්ධ වෙන්න කියලා එන්න කියලා 0.112 55 33 63 කෙනෙක් ඉන්නවා කතා කරන්න මේ කොරියානු රැකියා අසීරුතාවයටමපත් වෙච්ච. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් එකට. ඔව් ඔබතුමාගේ අසීරුතාවය කියන්න. මම ගම්පලින් කතා කරන්නේ අනුරාධ කියලා. ඔව්. ඇත්තටම කියන්න ඕනේ ඉස්සෙල්ලා මේ net FM එකට ස්තුති කරන අපි මේ වැටිච්ච කරදරයට පිට වුණාට අපි දැන් අවුරුදු 4 මාස 10ක් වැඩ කළා ඇවිල්ලා විභාගය කරලා අපි දැන් යන්න බලන් ඉන්නවා. යන්න විදිහක් නැහැ. මේ අපේ ওই විශේෂ දෙවෙනි පාරේ යන අයව යන අයට chance එකක් දෙන්නේ නැහැ. හේතුව මොකක් කියලාද කියන්නේ? හේතුව කියන්නේ දැන් අපි බියුරෝ එකට කතා කරාම ඔය ආයතන වලට කතා කරාම එයාලා දෙන පොදු උත්තරයක් තියෙනවා. ඔයාලට සල්ලි තියෙනවනේ.
ඔක තමයි කියන්නේ. ඔයාලා සැරයක් ගිහින් ආපුවා ඔයාලට සල්ලි තියෙනවා. අලුතෙන් තව එක්කෙනෙකුට යන්න දෙන්න එහෙම තමයි හිතන්නේ. මොකද දැන් මෙතන මේ මෙයාලට දැන් ඒ දෙන උත්තරෙන්ම තේරෙනවා මෙයාලට කිසි අවබෝධයක් නැහැ. මෙතන තියෙන රස්තාව මොනවාද? රස්තා කීයක් තියෙනවද රටේ? කොහොමද මේ රැකියා ක්‍රමවේදයේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක මෙයාලා දන්නේ නැහැ. මොකද මේ එක්කෙනෙක් ආවා කියලා පරණ එක්කෙනෙක් ආයි ගියා කියලා රස්සාවක් නැති වෙන්නේ නැහැ කාටවත්. මේ ලංකාවගේ නෙමෙයි. ඒ රස්සාවල් ඕන තරම් තියෙනවා. චාමික දැන් මේ කතා කරපු කෙනා වගේ දැන් කලින් අවුරුදු 4 මාස 10ක් එහෙ වැඩ කරලා ආව කෙනෙක්. හැබැයි ඒ සල්ලි දැන් කියනවා නම් මේ රජයට හම්බුන්නේ නැහැ. ඒක ඔයා ගාවනේ තියෙන ඔයා ගාව සල්ලි තියෙනවනේ කියලා. ඊටාම් පදනම් විරහිත කතාවක්. මොකද ඒ පුජ්‍යලයා ඒ අවුරුදු 5 ඇතුලේ මහන්සි වෙලා දුක් මහන්සි වෙලා මේ රට දාලා ගිහිල්ලා එරට විවිධ පීඩාවන්ට ලක් වෙමින් ඉඳලා තමයි මේ සල්ලි ටික හොයාගෙන තියෙන්නේ. හොයාගෙන ඒ ගෙදර උද්දවිය නඩත්තු කරන කාර්යය තමයි අදාළන පුජ්‍යලගේ වැඩි. හැබැයි අපිට හිතන්න පුළුවන් නම් රටක් විදිහට අපේ රටට තමයි මේ පුජ්‍යලයා සල්ලි ගෙනාවේ. සහ මේ පුජ්‍යලයා දෙවනි වතාවත් කොරියාවට ගිහිල්ලා වැඩ කරන්න කැමති නම් ඒ රටෙත් ලැබෙන ප්‍රමුඛතාවය වැඩි වෙන්න පුළුවන්. මේ පුජ්‍යලයාට ඉහළ ඉල්ලුමක් තියෙන්න පුළුවන් ඒ රටෙන්. ඉහළ වැටුපක් ලබා ගන්න පුළුවන්. මොකද අදාළ සුදුසුකම් සහ අදාළ භාෂා ප්‍රවීණතාවය මේ තියෙන හැකියාවල් අත්දැකීම් එක්ක ඔහු අවුරුදු 5ක ලබලා තියෙන පුජ්‍යලෙක්. එතකොට එවැනි පුහුණු ශ්‍රමිකයෝ අපි විදේශගත කරමු කියන කාරණාව නිතර කතා බහ කළාට ප්‍රායෝගිකව කරන්න පුළුවන් වෙලාවෙදී එහෙම යන්න මිනිස්සු සූදානම්ෙන් ඉන්න වෙලාවෙදී යවන්නේ නැත්තේ ඇයි කියන ලොකු ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඔව් එතකොට දැන් මෙතනදී දැන් ඔය දකුණු කොරියාවේ අර පුෂ්ප ප්‍රේමලාල් මහත්මයා ඉන්නේ. එතකොට දැන් එතුමා එක්ක කතා කරනවා මේ අසීරුතාවයට පත් වෙච්ච කෙනෙක්. එතකොට එතුමා කියන කතා ටික බලන්නකෝ. ඇත්තටම සර් මොකද්ද සර් මේකට විසඳුම? ඕකට විදේශ සේවයක හරහාම දැන් ඕකට ඇග්‍රීමන්ට් කැන්සල් නොවෙන්න නම් මෙහාට දාන්න ඕන කොරියන් භාෂාව දන්න කෙනෙක් කතා කරන්න ඉංග්‍රීසි වලින් බෑ. හරිද? ඕකනේ ඇත්ත තත්ත්වය. ඇත්ත. කැන්සල් වෙච්ච ඇග්‍රීමන්ට් අපි හදලා නැවත ඒ කම්පැනිටම එන්න හදලා දුන්නා. එයාලා කියන්නේ උනාට මේ එයාලා කරා කියලා වගේ වැඩක් නේ සර් කියන්නේ. ඕනේ කියනවා. කතා කරන්න හිටියට වැඩක් නැහැ. කොරියාවේ ඉන්න ඕන කම්පැනිත් එක්ක කතා කරන්න. කොරියන් භාෂාව දන්න කෙනෙක්. දැන් මේකට සර් දැන් මේ අනේ ඇත්තටම සර් ඔළුව පිස්සු වැදිලා තියෙන්නේ සර් කලකිරලා තියෙන්නේ මේකම බලාගෙන ඉඳලා දැන් මේක දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් සර් ගිවිසුම් පත්‍රේ තියාගෙන ඉන්නවට ඒ සජන්නිම්ට මල් තියලා වඳින්න ඕනේ මෙච්චර කාලයක්. මේ දැන් අර අපේ ගිහිල්ලා ආපු අය කෙනෙක් ඉන්නවා. එයා කියන්නේ ස්පෙෂල් අයට කොහොමද දෙන්න හැයි කියලා ඇග්‍රීමන්ට් විදේශ සේවා නියුක්තිකාරයන්ස දෙන්න නැති එක නෙමෙයි සජන්නිම්ලා ඉල්ලන්න ඕන. ඉල්ලන්න ඕනේ. ඉල්ලුවම දෙනවා. ඉල්ලුවම දෙනවනේ මේගොල්ලෝගේ නම් වැඩපිළිවෙලක් පේන පාටක් නම් මේක අපේ කිදිමත් නෑ සර්. අන්තිමට අපේ හීනේ බොඳ වෙන එක තමයි වෙන්නේ. දැන් සර්ලා මේ මෙහෙට සර් මේ මොනවා අපිට කරන්න පුළුවන් වැඩ කටයුත්තක් නැද්ද සර්? ගිහිල්ලා කොච්චර කිව්වත් මේ මිනිස්සු ඉතින් එකම දේ නම් කරන්නේ නෑ කරන්න තියෙන්නේ ඔක්කොම එකතු වෙලා ගිහිල්ලා මේකක් ගහ ගැනීම විතරයි. මොකද සර්? උද්ඝෝෂණයක් කිරීම පමණයි. උද්ඝෝෂණය කට්ටියටම කිව්වනේ උද්ඝෝෂණයක් කරන්න කියලා. මේක කළා මේකේ මම ගුරුවරුන්ගේ ගෲප් එකක් තියෙනවා ලංකාවේ. මේ තත්ත්වෙට ගියොත් එහෙනම් උඹලා ගාවට උගන්වන්න ළමයි එන්නේ නෑ ගුරුවරුන්ට. එහෙමයි කියලා. අනේ මන් දන්නේ එපා වෙලා තියෙන්නේ. දැන් ශාමික මේ අගතිරපත් පාර්ශවය සහ දැන් දකුණු කොරියාවේ ඉන්න විදේශික උපකාර සේවා මධ්‍යස්ථානයේ පුෂ්ප ප්‍රේමලාල් මහත්මයාත් එක්ක කෙනෙක් කතා කළේ. දැන් විවිධ පාර්ශව විවිධ අවස්ථාවන් වලදී සම්බන්ධතාවය හදාගත්තා. හැබැයි මේ ශ්‍රී ලංකාවේ මේ නියෝජිතත්වයේ දරන ආයතන වෙලා තියෙන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ මේ එරට කටයුතු සම්බන්ධීකරණය කිරීමේ අත්දැකීම් තියෙන ඒ තුල කටයුතු කරන පුජ්‍යලෙක් විදිහට පුෂ්ප ප්‍රේමලාල් මහත්මයා ඒ පාර්ශව දෙක සහ මෙහි මැදිහත්කරු වෙලා තියෙන මේ ප්‍රශ්නේ ඉස්මතු කරලා මේට විසඳුමක් ලබා දෙන්න ඕනේ කියලා මැදිහත් වෙලා තියෙන net fm බැලුම්ගල කියන මේ පාර්ශව තුනම එකතු වෙලා තවත් කතා බහක් කරනවා මේ ප්‍රශ්නෙට ගන්න පුළුවන් විසඳුමක් තියෙන්නේ මොකක්ද කියලා අහන්න. කොරියානු භාෂාව සම්බන්ධ ප්‍රවීණත්වයක් තිබෙන පුද්ගලයන්ව යෙදවීම සම්බන්ධව ප්‍රශ්නයක් තිබෙනවා කියලා පුෂ්ප ප්‍රේමලාල් මහත්මයා මීට පෙරදි මාසමක සඳහන් කළා. අන්නේ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? කෙටියෙන්ම කියනවා නම් අපේ කොරියානු බඳවා ගැනීම අංශයේ කොරියානු භාෂා නිපුණතාවයේ සහිත කොරියාවටම ගිහිල්ලා මාස ගණනාවක් භාෂාව ඉගෙනගෙන ලංකාවේ අපේ කාර්යාංශයේ ස්ථීරව වැඩ කරන කොරියානු භාෂාවෙන් කතා කරන්න පුළුවන් එක මේ ඔෆිසර් කෙනෙක් එක නිලධාරියෙක් අපි සතුව සිටිනවා. ඔව් පුෂ්පරේම මහත්මයා ඔබතුමාගේ අදහස මොකක්ද? අපි මේ මංගල සන්දිනී මහත්තයටවත් විදේශ සේවයකටවත් මේ ඇඟිල්ල දික් කිරීමක් නෙමෙයි මම මේ කියන්නේ. අපේ මේ කැන්සල් වෙන ඇග්‍රීමන්ට් එකක් තියෙනවා නම් ඒ ඇග්‍රීමන්ට් එක උපරිමයෙන්ම ආරක්ෂා කර ගැනීම සඳහා Taman දන්න උපරිම කොරියන් භාෂාව දාලා කතා කළා ජේබල් පුතක් කිව්වොත් කොරියන් එක්කෙනෙක් කවදාවත් මග හරින්නේ නැහැ. එයා ඉෂ්ට කරලා දෙන්න බලනවා. අපි කියන සජන්නිම් ලංකාවේ තියෙන වාතාවරණය මෙන්න මේ වගේ. ඒ නිසා අපිට මේ වෙලාවේ මේ උදව්ව
කොහොම හරි කරලා දෙන්න. මෙන්න මේ වගේ ඉල්ලීම් ශ්‍රී ලාංකිකයෙක්ගේ අර හදවතින් එනවා කියලා දෙයක් තියෙනවානේ. අන්න ඒ දේ විතරයි මම මේ මංගලරන්දිනි මහත්තයාට නිතරම මේකෙදි මේ කියන්නේ. මේක වැරද්දකට වඩා අන්නේ හදවතින් එන කැක්කුම කොරියන් ජාතිකයෙක් ඒ විදිහට කතා කරන්නේ නැහැ කියන තැන. අන්න ඒ නිසයි අපිට කොරියන් භාෂාව දන්න කෙනෙක් මෙතන හිටියනම් ඒක අර ඇඟින්ම මේක ලංකාවේ මිනිස්සුෙකුට මේ උදව්ව කරන්න ඕන කියලා හදවතින් ඇවිල්ලා කරන සේවය මම මේ මෙතෙන්දී මතු කරලා ගත්තේ. හොඳයි මේ චාමික මහත්මයා ඒ පිළිබඳව අපි අත්‍යවශ්‍යම සැලකිලි යොමු වෙනවා. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. මේ පිළිබඳව අපි සාධනීය විදිහට යම් පියවර ඉදිරියට ගමු. කැපවි ජනතා සේවයට බැලුම්ගල වෙබ් එකේ එයාව වළංගුව සිටින කාලේ ඉවර වෙලාද? නෑ සර්. ඉතින් කාලේ මේ ඉදිරියට මාස 3ක් වැඩි වෙලා තියෙනවා. එතකොට දැන් අපි දන්නවා දැන් අපි මම දැන් බැලුවා ඒකට හේතුව හැටියට දැන් ඔයාට පෙන්නනවා ඔයාගේ පෞද්ගලික ගිණුමේ හේතුවක්. මොකක්ද ඒක ලියලා තියෙන්නේ? ඒකේ කිසිත් හේතුවක් දාලා නෑ. අවලංගු කළ හේතුව කියන තැන කියන්නේම අවලංගු කළ හේතුව කියලා විතරයි. ඒක තමයි අවලංගු කළ හේතුවක් ඉදිරිපත් කරනවා. එතකොට මෙතන තියෙන ප්‍රධාන හේතු දෙකයි. එකක් තමයි ප්‍රමාදය කියලා හේතුවක් දානවා. ඩිලේ කියලා. ඒ ප්‍රමාදය කියන හේතුව අපේ අය හිතනවා මේ ප්‍රමාදය කියන්නේ ලංකාවෙන් යවුවේ නැහැ කියලා. ඒක නෙමෙයි ප්‍රමාදය කියන එකට හේතුව. මේක දාන්නේ කොරියානු මානව සම්පත් ආයතනයෙන් දාන හේතුව තමයි ඒක එක්කෝ සේවා යෝජකයා තවදුරටත් ලිඛිතව නිල ඉල්ලීම සිද්ධ කරලා නැහැ කියන එකේ ප්‍රමාදය උඩ ගිවිසුම කැන්සල් වෙන්න පුළුවන්. ඊගාව දිනයකදී එවන්න කියලා ඒ විදිහට කොරියාවෙන් දැනුම් දීම් කරලා තිබිලත් යවුවේ නැත්තම් කැන්සල් වුණොත් තමයි අපිට අදාළ ප්‍රමාදයට අපිව වගකීමට වැටෙන්නේ. දැන් මම කතා කරපු වෙලාවේ නම් එහෙ සජන්නින් කිව්වේ මේ රටින් එවන්න ප්‍රමාද නිසා මට තවත් දුරටත් බලන්න හරි. ඒක මම කරනවා කියලා. කරුණා කරලා ඒ සජානින්ට කියන්න ඒගොල්ලන්ගේ නොදම්බුවට ඒ කියන්නේ කම්කරු කාර්යාලයට ගිහිල්ලා ඉල්ලන්න කියන්න මෙයාව කියලා කියනවා. අන්න එහෙම ඒගොල්ලන්ගේ නොදම්බුවට ගිහිල්ලා උනන්දුවෙන් කටයුතු කරන්න කියන එක නීතින් යන්නේ නේ මොන බම්බුවක්ද කියලා කියනවා සමහරු ඉතින්. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක සාමාන්‍ය අධිකාරී ජාත්‍යන්තර කටයුතු මංගල රන්දිනේ මහත්මයා සහ මේ කොරියාවට යන්න බලාපොරොත්තු වෙන්න ඉන්න දහස් ගණනක් ජනතාවකින් එක්කෙනෙක් තමයි මේ කතා කළේ. හැබැයි ඒ කතා බහිද අපි මීට පෙර ඇහුවා මේ ඒ ප්‍රතිචාරයන් අදහස් වුමා කරගෙන තත්ත්වයන් වෙනස් මට්ටමක් තිබුණා ඒ පාර්ශව දෙක විතරක් කතා කරනකොට. මේ කතා බහිද විශේෂත්වය වෙලා තිබුණේ මැද හිටියා net FM බැලුම්ගල පාර්ශවය. අන්න ඒක තමයි ඉතින් කාරණාව. අර කතාව ඉතින් ඔහොම ඉතින් තව මොකද අසීරුදායට පත්වෙච්ච 3-4 දෙනෙක්ම අපි ලයින් එකට අරන් තිබුණේ උතන. එහෙම කරන්න එපැයි. ඒ ප්‍රශ්න වලට ඇත්තට මුණ දීලා ඉන්න මිනිස්සුනේ. ඒ කතාව දිගට යනවා මංගල රන්දිනී මහත්මයා එක්ක. මම ඔය ගැටලුවම ඉදිරිපත් කරා සජන්නින්ට තව පාරක් ගිහලා මම සින්චොන් කරන්න අයදුම් කරන්න කියලා. එතකොට සජන්නින් මට කිව්වා කොච්චර අයදුම් කරත් එන්නේ නැත්තම් අවුරුද්දයි මාස දෙකක් ඇවිල්ලා ඔයාව ගන්න බැර නම් ගිවිසුම් පත්‍රේ මට තව බලාගෙන ඉඳලා තේරුමක් නැහැ මම වෙන සේවකයෙක් වෙන රටකින් ගන්නවා කියලා. ඉතින් එතනින් එහාට මම මේ කියන්නකෝ දැන් මේ ගැටලුව ඕක තමයි ඕක ඔය කතාව කියන බව අපි කොරියාවට කියලා තියෙනවා. එතකොට ඒ වගේ ප්‍රශ්න උඩ ඒ කියන්නේ නම ලැයිස්තුවට ඇවිල්ලා අවසාන නාම ලේඛනයටත් කොරියාවෙන් නම් මෙව්වට පස්සේ ගිවිසුම් කැන්සල් වුණා නම් කැන්සල් වෙන්නේ අපි මෙහෙන් යවුවේ නැතුනොත් විතරයි. ඉතින් එහෙම ඒවා සිද්ධ වෙලා නැහැ. නමුත් මේ ඉන්න ඔහොම ඉන්න චුට්ටක් ඉන්න. එතකොට දැන් මේගොල්ලන් සම්බන්ධයෙන් තියෙන කාරණේ චාමික මහත්මයා මේ අයගේ නම අදාළව ගිවිසුමක් ආවා. ඒ ගිවිසුම අත්සන් කරලා අපි කොරියාවට යවුවා. වීසා එක ලබා ගැනීම සඳහා වන වීසා පත්‍රයක් ලංකාවට ආවයි කියලා මේගොල්ලෝ කියනවා. ඒතකොට ඒක බලන්න නම් මම පරිගණක අංශයකින් බලන්න ඕන මට අංකය දෙන්න. දෙපාරක් ආවා අලුත් කරා දෙපාරක්. අන්න හරි. එතකොට ඉතාම හොඳයි. ඔන්න ඕක තමයි සත්‍ය අනාවරණය කරන්න ඕන අපි. ඉතා නිවැරදි. දැන් ඔය CCVI දෙසරයක් එවලත් ඒ සජානිම් නෙමේ කොරියාවේ නොදම්බුවට ගිහින් මෙයාව ඉල්ලලා තියෙන්නේ. එයා ඉල්ලුවා නම් අනිවාර්යෙන් මෙයාගේ නම ඔය ලයිස්තු වෙනවා. එයා ඉල්ලලා නැහැ. හැබැයි එයා වෙන හේතුවක් උඩ මේක කැන්සල් කරනවා. මේ අයට කතා කරනකොට කියනවා ඒක දානවා මේ පැත්තට. ඒතකොට ලේසියිනේ. ඒක මේ පැත්තට දානවා. මම විශ්වාස කරන්නේ ඒකයි. ඒ කියන්නේ ටක් ගාලා ඒක කොරියානු රජයටත් නොදා මේ අර හාම්පුතාට දැම්මාම හරිනේ. ඉතින් හාම්පුතා මොනව කරන්නේ? දැන් කොයි පැත්තටද පෙරලා දුන්නේ? හිතාගෙන දැන් මංගල රන්දිනේ මහත්මයා පිළිතුර උනේ
මේ ප්‍රශ්නය දැන් අපේ පැත්තට මේ ආයතනයේ පැත්තට දාලා තියෙනවා වෙන්න පුළුවන් කියලා ඔය කිව්වේ. හැබැයි දැන් ඇත්තටම හොයාගන්න ඕනේ මේ බෝලේ කොයි පැත්තට කවුද පාස් කරේ කියලා මේක හොයාගන්න ඕනේ චාමික. ඔව් දැන් මෙතන මේ මංගල රන්දනීය මහත්මයාගේ හඬපට වැඩි වශයෙන් විකාශය වෙන්නෙම එතුමා විශේෂයෙන්ම විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක. එතකොට ජාත්‍යන්තර කටයුතු සම්බන්ධ අතිරේක සාමාන්‍ය අධිකාරිතුමා. සහ මේකට ඊටාම උනන්දුවෙන් පිළිතුරු දෙන උනන්දුවෙන් හොයලා බලන මේ ප්‍රශ්නය ගැටලුව निराකරණය කරන්න උත්සාහයක නිරත වෙන කෙනෙක් හින්දානේ එතුමාට කතා කරන්නේ. නැත්තම් මේ එතුමව බිත්තියට හේතු කරනවා කියලා එතුමාවත් හිතන්න හොඳ නැහැ. මොකද හේතුව එහෙම පරමාර්ථයක් නැහැ නෙත් FM බැලුම්ගල. මේ තියෙන්නෙම ශ්‍රී ලංකාවට විදේශ ශ්‍රමිකයා අරන් එන මුදල ලබා ගන්නනේ ඩොලර් ගන්න වචන කියවෙන්නෙත් නෑ. ඒකනේ අපේ පරමාර්ථය. මේ ඩොලර් නැති වෙලාවේ පෝලිං වැඩි වෙලා තියෙන වෙලාවේ දැන් එන්න බඩු අරවා මේවා යනෝනේ තාම. මෙහෙම සිංගාල යන උඩින් නේ. තෙල් මිලත් දැන් ඊයේත් වැඩි වුණා. අවසාන වතාවට ඊයේ වැඩි වුණේ. පෝලිම හරි. ඉතින් ඔය කාරණා අතරවාරයේදී දැන් අපි කතා කරන්නේ දකුණු කොරියාවේ විදේශික උපකාරක සේවා මධ්‍යස්ථානයේ භාෂා පරිවර්තක සහ කම්කරු නීති උපදේශක පුෂ්ප ප්‍රේමලාල් මහත්මයාත් එක්ක දැන් එතුමාත් දැන් ඒ රට මේ තියෙන තත්ත්වය පිළිබඳව හඳුනාගත්තට හැබැයි අපි කතා කරපුවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හෝ ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධයෙන් වගකීම් දරන ආයතනත් එක්ක කතා කරලා මේ ගැටලුව විසඳ ගන්න මැදිහත් වෙන්නේ නැද්ද? අපිට එහෙමත් හිතෙන්න පුළුවන් නේ. ඉතින් එහෙත් මේ තත්ත්වය දන්න කෙනා ඉන්නවා මෙහි මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න පුළුවන් පාර්ශවයේ මෙහි ඉන්නවා. ඇයි මේ දෙගොල්ලන්ට කතා කරලවත් මේ අදාළ මේ රැකියාවලට යන්න බලාපොරොත්තුෙන් ඉන්න අයදුම්කරුවන්ගේ ප්‍රශ්නේ විසඳලා දෙන්න බැරිද කියලා කාරණාවක් තියෙනවනේ. දැන් එතන බලන්න දැන් එතන මේ ප්‍රශ්නේ කොරියාව එක්ක කතා කරන්න නම් ඇත්තටම ඉංග්‍රීසියෙන් බෑ. නේද? එතකොට කොරියානු භාෂාව තියෙන්න ඕනේ. ඒ ඉතින් ඇත්තටම කියනවා නම් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට එහෙයි මෙහෙයි ඉන්නේ එක නිලධාරියයි කියලානේ අර ඉස්සෙල්ලා මංගල රන්දනී මහත්මයා එහෙමත් කිව්වේ. ඉතින් එක්කෙනාගෙන් පුළුවන් ද මේ ඔක්කොම කරන්න? නේද? ඒ මිනිස්සයාටම විතරක් පුළුවන් ද ඉතින් නේද? එහෙම ප්‍රශ්න තියෙනවානේ. අපිට කතා කරපු එක්කෙනා පුෂ්ප ප්‍රේමලාල් මහත්මයා මෙහෙම කිව්වා ඒ කියන්නේ. මාර්ගෙන් ආයතන ප්‍රධානීන් කතා කරලා සාමාන්‍යයෙන් සතියකට 10ක් 15ක් කතා කරනවා. ඇයි මේ ලංකාවෙන් කට්ටිය වන්නේ නැත්තේ? අපි ලංකාවේ කට්ටිය ඉල්ලලා තියෙනවා. දැන් අපේ කම්පැනි වල අවුරුදු 15 විතර වගේ වෙනකන් කට්ටිය වැඩ කරලා දිගටම ඉන්නේ ඒකේ එක්කෙනෙක් යනකොට තව එක්කෙනෙක් ඉන්නන් ලංකාවෙන්. ඇයි මේ ලංකාවේ මිනිස්සු එවන්නේ නැත්තේ කියන තැන මගෙන් අහනවා. මං කිව්වා මේක මට කතා කරනවට වඩා HRD එකට කතා කරලා මේ ප්‍රශ්නේ බලන්න කොතනද වැරද්ද වෙලා තියෙන්නේ කියලා. එතන ආයතන ප්‍රධානීන් කියනවා මේ කොරියාවේ HRD අපි කතා කරා මෙහෙන් යවලා තියෙන ඔක්කොම කරලා දැන් මේ පාඩුව වෙන්නේ ලංකාවෙන් කියන තැන. ඉතින් අන්න එතන ගැටලුව මොකක්ද කියන එක මොකද මම මෙහෙ ඉන්න නිසා ඒක ගැන දන්නේ වෙච්චර මට කරන්න පුළුවන් දේ තියෙන්නේ මෙහෙ කවුරු හරි ආයතන ප්‍රධානියෙක් කතා කරලා ගිහුවා මෙයාගේ විස්තර හොයලා දෙන්න කිව්වා මං ඉතින් මොහොන පොත හරහා විස්තර ටිකක් හොයලා දෙනවා. ඒ හොයලා දුන්නම එයාගෙන් තමයි මට විස්තර ගන්න පුළුවන්. ඊයරෙන්න මොකද මම රජයේ ලංකාවේ රජයේ ආයතනත් එක්ක වැඩ කරන මං ආසම නැති පුද්ගලයෙක්. මොකද හැමදේම වෙලාවක් කලාවන්න යාළගේ වැඩ කරගෙන ඉරලා අපි හරියට අර නිකම් වැඩ කරගන්න යනවා විදියට තමයි යාළගේ තියෙන්නේ. ඒ නිසා මම ලංකාවේ කිසිම ආයතනයකට එක්ක වැඩ කරන්න කැමති නැති පුද්ගලයෙක්. අවංකවම කිව්වොත් මම ශ්‍රී ලාංකිකයෙක් කියුණා මම වැඩ කරන්න කැමති නැහැ. ඔන්න ඕක තමයි තත්ත්වය. ඉතින් අපිත් ගෞරවාන්විත ශ්‍රී ලාංකිකයෝ තමයි ඒ වුණාට අපිට සිද්ධ වෙලා තියෙනවා මේ ආයතනත් එක්ක වැඩ කරන්න කතා බහ කරන්න මේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා තියෙන ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු අරගෙන මේ මැදිහත් මේ පාර්ශවයක් විතර අපිට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා දැන් අපි කලින් කතාවකදී අහුව නිශාමික මේ විශේෂ අමාත්‍යවරයාත් එක්ක මේ අදාළ ප්‍රශ්න අගතියට පත් වෙලා තියෙන මේ ගැටලුවට මුහුණ පාලා ඉන්න පුජ්‍යලෙන් කතා කළානේ. ඒ වෙලාව විස්තරසාර නිසි පිළිතුරක් හම්බ වෙච්ච නැති නිසාම අපි කතා කරනවා කම්කරු හා විදේශ රැකියා විශේෂ භාර කැබිනට් අමාත්‍යවරයා මනුෂ්‍ය නානායක්කාර මහත්මයාට මේ තොරතුරු ඔබතුමාටත් ලැබිලා තිබෙනවද? කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විදියට මේ තියෙන තත්ත්වය පිළිබඳව දන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඉරවල තිබිලා දැන් නමුත් ලබන සතියේ ඉඳලා සතියකට 100 115 120 එහෙම ඒ වගේ ගණන් වලින් ඉක්මනින් මේ දැනට දිසුන් අවිල්ල තියෙන එක්දාස් ගන්න යවන්න කටයුතු කරනවා. ඒ නිසා අපි කීපයක් ගත වෙයි. මොකද එක සතියකට යවෙන්නේ 100 150ක අතර තමයි යවෙන්නේ දැනට තියෙන තත්ත්වය. කොරියානු භාෂාව දන්න අයව අදාළ තැන් වලට පත් කිරීමේ හැකියාවක් තිබෙනවද මේ කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඒකාග්‍රතාවයේ තියාගන්න? මේ ආයතන දෙකේම කොරියන් භාෂාව පිළිබඳව ට්‍රාන්ස්ලේටර්ස්ලා ඉන්නවා. මේක අඩුපාඩු තියෙනවා මගේ වෙන්න පුළුවන්.
හැබැයි ඉන්නවා ඒ අය. ඔව් ඉන්නවා. හැබැයි හිටියට යම් අවස්ථාවන් වලදී මේ කියන ඉල්ලීම් කරන්න පුළුවන් හැකියාව එතකොට කොරියාවට මෙහි තියෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් පෙන්නලා ඔවුන්ගේ වැඩි අවධානය දිනා ගැනීමේ හැකියාව ප්‍රමාද වෙලා තිබෙනවා. මේක එක දවසේදීත් ඒකයි තානාපතිවරයාට එක්ක ඒ කණ්ඩායම එක්ක මේ ගැන සාකච්ඡා කරන. මේ වෙනකම් කොරියාවට පිටතින් තානාපතිවරයෙක් යවලා නැහැ. ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න ටික තමයි අපි ඉවරදි කරගන්න ආවේ. කැපවි ජනතා සේවයට බැලුම්ගල එතන ගැටලුවක් වෙලා තිබෙනවා නේද? අන්නේ ගැන හොයන්න පුළුවන්. ඒ ගැන තමයි ඔයාලා කටයුතු කරලා තියෙන්නේ. ඒ තමයි අපි ඊට පස්සේ කතා කරන්නේ ඒකේ ඉක්මනින් ගෙනවා ගැනීම වැඩ කරන්න කියලා. ඔය එතකොට ඒ කියන්නේ මේ ප්‍රශ්නේ විසඳන්න කටයුතු කරනවා. ඒ කියන්නේ මෙතන ප්‍රශ්නයක් තිබුණ බවට ඔබතුමාට පැහැදිලි ඉන්නේ. ප්‍රශ්නයක් තිබුණා ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා අනිවාර්යයෙන්. කඩිනම් තීරණ ගැනීමේ හැකියාවක් තිබෙනව නේද? මොකද දැන් වෙන රටවල් ඉදිරියට එන්නේ තිබෙනවා ලංකාවට වඩා. ඒක තමයි අපි වහන්සේ මෙච්චර වෙනවා තානාපතිවරයෙක්ට පත් කළ නැති වෙනකොට තානාපතිවරයෙක් කියන ගිහිලා නැති වෙනකොට මේවා පිළිබඳව කටයුතු කරන්න කට්ටිය ඉඳලා නැහැ. ඒක තමයි ප්‍රශ්න. ඒක තමයි අපි විසඳන්නේ. දැන් තානාපතිවරයෙක් පත් කරනවද ඉදිරියේදී? ඒක මගේ ජොබ් එක නෙමෙයි පත් කරන්න කියන එක අපි ඉල්ලීම් කරලා තියෙනවා. මම හිතන්නේ පත් කරා කියලා දැනුවත් කියනකට තව වැඩපාර කියලා නැහැ. ඒක අයිති වෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නේද? ඔව්. අන්න ඒ කියන්නේ දැන් මේ කොරියානු රැකියා සම්බන්ධ සිද්ධියේදී කොරියාවට තානාපතිවරයෙක් ඉඳලත් නැහැ කියලා ඒ කැබිනට් අමාත්‍යවරයාම කියනවනේ විෂය බාර. හැබැයි දැන් එතුමා මේක විසඳන්නම් කියලා පොරොන්දුකුත් දුන්නා. ඔව් එතකොට දැන් මේකේ ඔය තානාපතිවරයා පත් කිරීමේ වගකීම යනවා විදේශ කටයුතු අමාත්‍යාංශයට. නේද? එතකොට විදේශ රැකියා සහ ඔය කම්කරු අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධ වෙලා කොහොම හරි රට කොට දාන වැඩක් කරන එක තමයි ඉතින් කරන්න ඕන මේ වෙලාවේනේ. ඩොලර් ගේන්. ඔව්. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි මෙච්චරලා කතා කළේ මේ පිළිබඳව රජයේ සහ බලධාරීන් ගන්නා තීන්දුව తీරන පිළිබඳව net FM බැලුම්ගල දැඩි අවධානයෙන් සුබ දවසක් මම රංගන. මම චාමික